අයිබෝන් දැන් පුතේ ඔයගොල්ලෝ 10 ශ්‍රේණියේ 2021 10 ශ්‍රේණියේ දරුවෝ අපි ඒගොල්ලන්ට මේ පළවෙනි පාඩමේ කොටසක් ඉදිරිපත් කරා ජීවයේ රසායනික පදනම. ඒකේ අද part 2 එක ජීවයේ රසායනික පදනම. මේ යටතේ අපි කතා කරා ජීවීන්ට රසායනික පදනමක් තියෙනවා. ජීවී දේහ නිර්මාණය වෙලා තියෙන මූලද්‍රව්‍ය වලින් ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය එකතු වෙලා හැදිලා තියෙනවා අණු. මේ අණු එකතු වෙලා හැදිලා තියෙනවා සංයෝග. මේ සංයෝග වලින් තමයි සෛලවල තියෙන ඉන්ද්‍රිකා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ඉන්ද්‍රිකා එකතු වෙලා සෛල නිර්මාණය වෙනවා. ඒ විදිහට මේ සෛල එකතු වෙලා පටක එක්වීමෙන් ඉන්ද්‍රයන් කීපයක් එකතු වෙලා ඉන්ද්‍රිය පද්ධති. මේ ඉන්ද්‍රිය පද්ධති කීපයක එකතුවක් තමයි සංකීර්ණ ජීවියෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙනම් ජීවීන්ට තියෙන රසායනික පදනම. මෙන්න මේ ජීවයේ රසායනික පදනමට හේතු වන රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් අපි කාණ්ඩ දෙකකට බෙදුවා. පළවෙනි අපි ගිය සතියේදී ඒ තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. මතක ඇති ඔයගොල්ලන්ට කාබනික අකාබනික. කාබනික සංයෝග අපි හඳුන්වනවා. දැන් ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ 4ක් ගැන අපි කතා කරා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලෙයික් අම්ල. මෙන්න මේ කාබනික සංයෝග කාණ්ඩ 4 තමයි අපි ජෛව අණු ලෙස ජීවයක් නිර්මාණය වීමට මූලික වෙච්ච අණු හෙවත් ජෛව අණු ලෙස සලකන්නේ. මේ ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ 4. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලෙයික් අම්ල. මේට අමතරව සුළු වශයෙන් සජීවී පදාර්ථයේ අන්තර්ගත වන කාබනික සංයෝග කාණ්ඩයක් විදිහට සලකනවා අපි විටමින්. නමුත් ජෛවාණු විදිහට සලකන්නේ නැහැ විටමින්. ඊළඟට අකාබනික සංයෝග විදිහට අපි සලකන්නේ ප්‍රධානම අකාබනික සංයෝග කාණ්ඩය තමයි ජලය. ඊට අමතරව ಖನಿಜ ලවණ ඒ වගේම වායු වර්ග අපි සලකනවා අකාබනික සංයෝග විදියට. දැන් අපි ගිය සතියේ කතා කරා මේ කාබනික සංයෝග යටතේ කාබෝහයිඩ්‍රේට පිළිබඳ. කාබෝහයිඩ්‍රේට මතක ඇති. මේ කාබෝහයිඩ්‍රේට බෙදුවා කොටස් 3කට සංකීර්ණතාවය අනුව. එකක් මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. අපි මේන් අද කතා කරනවා මොනොසැකරයිඩ් පිළිබඳ. මොනොසැකරයිඩ් කාබෝහයිඩ්‍රේට යටතේ අපි අද කතා කරනවා මොනොසැකරයිඩ් පිළිබඳ. දැන් මේ මොනොසැකරයිඩ් කියන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට් හැම කාබෝහයිඩ්‍රේට් එකම තැනුම් එකක. එතකොට මේ මොනොසැකරයිඩ් අපිට තවදුරටත් ජීර්ණය වෙන්නේ නැහැ මොනොසැකරයිඩ්. ජීර්ණය වෙනවා කියන්නේ ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. මොකද සරලතම ආකාරය තමයි මොනොසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට වලින් සරලම ආකාරය තමයි මොනොසැකරයිඩ්. ඒ කියන්නේ මොනොසැකරයිඩ් තවදුරටත් ජල විච්ඡේදනය නොවන කාබෝහයිඩ්‍රේට වර්ගයක්. ජල විච්ඡේදනය වෙනවා කියන්නේ පිටේ ජීර්ණය වෙනවා කියන එක. ඒ ජීර්ණය වෙන්නේ නැහැ මොකද වෙනත් කාබෝහයිඩ්‍රේට ජීර්ණය වෙලා අවසානයේ හැදෙන්නේ මොනොසැකරයිඩ්. ඒ නිසා මොනොසැකරයිඩ් තමයි සරලම කාබෝහයිඩ්‍රේට්. ඒ නිසා අපි මොනොසැකරයිඩ් හඳුන්වනවා සරල සීනි ලෙස. මොනවාද සරල සීනි? ඒ වගේම තවදුරටත් මේක ජල විච්ඡේදනය කරන්න බෑ. ඒ වගේම තමයි මේ මොනොසැකරයිඩ් ස්වභාවයේ පවතිනවා ස්පටික විදියට, කැට වගේ. දැන් අපි දැන් සීනි වර්ග තියෙන්නේ. ඒ වගේ ස්පටික ලෙස පවතින්නේ, ස්පටික රූපී. ඒ වගේම ජලය ඉතා හොඳින් දිය වෙනවා. ජලය ඉතා හොඳින් දිය වෙනවා. ඒ වගේම මේ මොනොසැකරයිඩ් පැණි රස. බොහොමයක් මොනොසැකරයිඩ් පැණි රස.
ඔන්න නම් මොනොසැකරයිඩ් වල ලක්ෂණ දාන්නවා. මේ සියලුම කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකයේ ලෙස ක්‍රියා කරන්නේ මොනොසැකරයිඩ්. ජලයේ ද්‍රාව්‍යයි ස්පටික ලෙස පවතිනවා පැණි රස. තවදුරටත් ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. ජල විච්ඡේදනය කරන්න බෑ. මොකද සරලම ආකාරය තමයි මේ මොනොසැකරයිඩ් කියලා කියන්නේ. ඒ නිසා මොනොසැකරයිඩ් සරල සීනි විදිහට අපි සලකනවා. දැන් එතකොට මේ මොනොසැකරයිඩ් ගත්තම් පුතේ මොනොසැකරයිඩ් වල තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව අනුව මොනොසැකරයිඩ් වර්ග කීපයක් තියෙනවා. ඒකේ හැඳින්වීමක් විතරයි මම කරන්නේ. ඔයගොල්ලෝ ඒක දැනගන්න අවශ්‍ය නැහැ. කාබන් පරමාණු ගණන 3ක් නම් කාබන් පරමාණු ගණන 3ක් වන මේ මොනොසැකරයිඩ් තියෙනවා. අපි ඒවට කියනවා ට්‍රයෝස කියලා. කාබන් පරමාණු ගණන 4ක් වෙන මොනොසැකරයිඩ් තියෙනවා. ඒවා ඉතා දුබලයි. ඒ කියන්නේ හුඟක් නෑ මෙහෙම ඒවා. අපි මේවා ටෙට්‍රෝස කියලා. කාබන් පරමාණු ගණන 5ක් වෙන කාබෝහයිඩ්‍රේට් තියෙනවා. මේවට කියන්නේ පෙන්ටෝස කියලා. පෙන්ටෝස්. කාබන් පරමාණු සංඛ්‍යාව 6ක් සහිත මොනොසැකරයිඩ් තමයි සුලභ වෙන්නේ සජීවී පදාර්ථ. ජීවීන්ගේ දේහ තුල දකින්න ලැබෙන්නේ වැඩිපුරම කාබන් පරමාණු සංඛ්‍යාව 6ක් සහිත මොනොසැකරයිඩ්. මේවට කියනවා හෙක්සෝස කියලා. එතකොට අපි මේ පන්තියේදී කතා කරන්නේ මොනොසැකරයිඩ් විදියට මෙන්න මේ කාබන් පරමාණු සංඛ්‍යාව 6ක් සහිත මොනොසැකරයිඩ් හෙවත් හෙක්සෝස පිළිබඳ. හෙක්සෝස පිළිබඳ. දැන් පෙන්ටෝස තියෙනවා DNA RNA සෑදීමට දායක වෙනවා පෙන්ටෝස්. අපි එතකොට එතෙන්දි කතා කරමු පෙන්ටෝස පිළිබඳ. මේව නම් ඔයගොල්ලන්ට එහෙම හමු වෙන්නේ නැහැ. කාබන් පරමාණු සංඛ්‍යා 3ක් සහිත කාබෝහයිඩ්‍රේට් මේ මොනොසැකරයිඩ්, කාබන් පරමාණු සංඛ්‍යා 4ක් සහිත මොනොසැකරයිඩ් ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න වෙන්නේ නැහැ. දැන් එහෙමනම් අපි මේ මොනොසැකරයිඩ් යටතේ පුතේ ඉගෙන ගන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව 6ක් වෙච්ච මේ මොනොසැකරයිඩ් හෙවත් හෙක්සෝස පිළිබඳ. කාබන් පරමාණු සංඛ්‍යාව 6ක් සහිත හෙක්සෝස පිළිබඳ. ඒ නිසා මෙන්න මේ මොනොසැකරයිඩ් වල පොදු සූත්‍රය විදිහට ගන්න පුළුවන් C6යි H12යි O6. කාබන් පරමාණු ගාන 6යි, හයිඩ්‍රජන් පරමාණු ගාන 12යි, ඔක්සිජන් පරමාණු ගණන 6යි. මේක තමයි පොදු සූත්‍රය මොනොසැකරයිඩ් වල. ඒතර අපිට අධ්‍යයනය කරන්න තියෙනවා මේ මොනොසැකරයිඩ් කාබන් පරමාණු 6ක් සහිත මොනොසැකරයිඩ් වර්ග 3ක්. එකක් තමයි ග්ලූකෝස්. තව එකක් තමයි ෆ්‍රුක්ටෝස්. තව එකක් ගැලැක්ටෝස්. මෙන්න මේ මොනොසැකරයිඩ් වර්ග 3 හෙක්සෝස මොනොසැකරයිඩ් වර්ග 3 පිළිබඳ ඔයගොල්ලෝ සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕන. දැන් පුතේ ග්ලූකෝස් ගත්තම අපි දන්නවා ග්ලූකෝස් දැන් පිෂ්ඨේ ජීර්ණය වීමෙන් අවසානයේදී හැදෙන්නේ ග්ලූකෝස්. පිෂ්ඨේ ජීර්ණය වෙනවා අපේ කට මුඛයේදීම පිෂ්ඨේ මෝල්ටෝස් බවට පත් වෙනවා. ඊට පස්සේ මෝල්ටෝස් අපේ අන්ත්‍රවලදී ජීර්ණය වෙලා ග්ලූකෝස් හැදෙනවා. ඒතර මේ ග්ලූකෝස් හැදෙන්නේ අවසානයේදී මෙහෙම මෝල්ටෝස් ජල විච්ඡේදනය වීම. මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය ජල විච්ඡේදනය වීමෙන් තමයි ග්ලූකෝස් හැදෙන්නේ. ඒ කියන්නේ මෝල්ටෝස් අණුවක් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. ඒතර පිෂ්ඨේ ජීර්ණය වීමෙන් මෝල්ටෝස් හැදෙනවා. මෝල්ටෝස් ජීර්ණය වීමෙන් තමයි ග්ලූකෝස් හැදෙන්නේ අවසාන. ඒ නිසා අපි කියනවා මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ් කියන්නේ පුතේ මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා හැදිච්ච කාබෝහයිඩ්‍රේට්. මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය ජල විච්ඡේදනය වීමෙන් තමයි ග්ලූකෝස් හැදෙන්නේ. ඒතර ග්ලූකෝස් අඩංගු වෙනවා
ඉදුණු පළතුරු වල මී පැණි වල අඩංගු වෙනවා ග්ලූකෝස්. ඒ වගේම තමයි පිෂ්ඨේ ජීර්ණයෙන් අවසානයේ ඕනම පිෂ්ඨ වර්ගයක් ජීර්ණය වීමෙන් නැත්නම් කාබෝහයිඩ්‍රේටයක් ජීර්ණය වීමෙන් ග්ලූකෝස් හැදෙනවා. ඒ වගේම තමයි ශාක තුල සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී හැදෙන ඵලය තමයි ග්ලූකෝස්. මේ ග්ලූකෝස් තමයි සියලු ජීවීන්ගේ දේහ සෛල තුල සෛලීය ශ්වසනයට ලක් වෙලා ශක්තිය නිපදවීමට දායක වන කාබෝහයිඩ්‍රේට් වෙන්නේ ග්ලූකෝස්. සුලභතම අපි කියන ශ්වසන පෘෂ්ඨ විදියට ක්‍රියා කරන කාබෝහයිඩ්‍රේටයක් තමයි ග්ලූකෝස් කියලා කියන්නේ. මේ පැණි වල තියෙනවා ඉදුණු පළතුරු වල තියෙනවා. ඊළඟට ප්‍රක්ටෝස්. ඔගොල්ලෝ ගන්නවා ප්‍රක්ටෝස් හැදෙන්නේ අපි බහුලවම ආහාරයට ගන්න සුක්‍රෝස් කියන සීනි වර්ගය. ඒක ඩයිසැකරයිඩයක්. මේ සුක්‍රෝස් කියන සීනි වර්ගය ඩයිසැකරයිඩේ ජල විච්ඡේදනය වීමෙන් හැදෙනවා ග්ලූකෝස් අණුකුයි ප්‍රක්ටෝස් අණුව. ෆ්‍රුක්ටෝස් කියලා අපි කියන ෆ්‍රුක්ටෝස් කියන මොනොසැකරයිඩේ තමයි පුතේ පැණි රසම මොනොසැකරයිඩ් සීනි වර්ගය. පැණි රසම සීනි වර්ගය තමයි ෆ්‍රුක්ටෝස්. එතකොට ෆ්‍රුක්ටෝස් හැදෙන්නේ සුක්‍රෝස් හෙවත් උක්සීනි ජල විච්ඡේදනය වීම. එහෙනම් සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩේ හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණුවක් සහ ෆ්‍රුක්ටෝස් අණුවක් එකතු වීම. ඒ කියන්නේ සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩ්. මෙන්න මේ ෆ්‍රුක්ටෝස් කියන මේ මොනොසැකරයිඩය පළතුරු වල තියෙනවා. කැරට් වල තියෙනවා. ඒ වගේම වට්ටක්ක වගේ එළවලු වර්ග වල තියෙනවා. මී පැණි වල තියෙනවා. ඒතර පළතුරු සීනි කියලා කියන්නේ ෆ්‍රුක්ටෝස්. පැණි රසෙන් වැඩිම මොනොසැකරයිඩ් නැත්නම් සීනි වර්ග. ඊළඟට ගැලැක්ටෝස් කියලා කියන්නේ පැණි රස නැති මොනොසැකරයිඩ්. මේ ගැලැක්ටෝස් හැදෙන්නේ කිරි ආහාරවල තමයි මේ අඩංගු වෙන්නේ. ශාකවල අඩංගු වෙන්නේ නැහැ ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩය හැදෙන්නේ අපි කිරිසීනි හෙවත් කිරිසීනි විදියට හඳුන්වන්නේ පුතේ ලැක්ටෝස්. මිල්ක් ෂුගර්. මේ ලැක්ටෝස් ජල විච්ඡේදනය වීමෙන් හැදෙනවා ග්ලූකෝස් අණුවකුයි ගැලැක්ටෝස් අණුව. ගැලැක්ටෝස්. එහෙනම් මේ ගැලැක්ටෝස් කියලා කියන්නේ කිරිසීනි හෙවත් ලැක්ටෝස් ජල විච්ඡේදනයෙන් හැදෙන මොනොසැකරයිඩ්. ලැක්ටෝස් පැණි රසක් නැහැ. ගැලැක්ටෝස් පැණි රසක් නැහැ. දැන් අපි දන්නවා එළ කිරි ගත්තම සීනි දාන්න නැතුව පැණි රසක් නැහැනේ. ඒ කියන්නේ ලැක්ටෝස් කියන සීනි වර්ගය මේක ඩයිසැකරයිඩයක්. හැබැයි පැණි රස නැහැ. ලැක්ටෝස් ජල විච්ඡේදනයෙන් හැදෙන ගැලැක්ටෝසුත් පැණි රස නැහැ. මතක තියාගන්න. එනම් පැණි රස නැති සීනි වර්ගයක් තමයි නැත්නම් මොනොසැකරයිඩයක් තමයි ගැලැක්ටෝස් කියලා කියන්නේ. ඒතර ගැලැක්ටෝස් හැදෙන්නේ කිරිසීනි හෙවත් ලැක්ටෝස් ජල විච්ඡේදනය වීම. ඒතර මේ ගැලැක්ටෝස් එනං අඩංගු වෙන්නේ කිරි ආහාරවල. සත්ව දේහවල ක්ෂීරපාය සතුන්ගේ ක්ෂීරයේ අඩංගු වෙන්නේ කිරිසීනි ලැක්ටෝස්. ඒවා ජීර්ණය වීමෙන් තමයි ගැලැක්ටෝස් හැදෙන්නේ. එහෙනම් ශාක දේහවල මේ මොනොසැකරයිඩේ නැහැ. ඊළඟට අපිට තියෙන්නේ දැන් පුතේ මේ මොනොසැකරයිඩ අපි කව ජලයේ දිය වෙනවා. ඒ වගේම තමයි මොනොසැකරයිඩ අපිට පුළුවන් පහසුවෙන් හඳුනා ගන්න විද්‍යාගාරය. අපි මොනොසැකරයිඩ හඳුන්වනවා ඔක්සිහාරක සීනි විදියට. ඔක්සිහාරක සීනි. මොකද විද්‍යාගාරයේ තියෙන බෙනඩික්ට් කියලා ප්‍රතිකාරකයක් තියෙනවා, ෆේලික්ස් කියලා ප්‍රතිකාරකයක් තියෙනවා. මෙන්න මේ බෙනඩික්ට් සහ ෆේලික්ස් කියන ප්‍රතිකාරක ඔක්සිකරණයට ලක් කරන්න පුළුවන් මේ මොනොසැකරයිඩ වලට. ඒ නිසා මෙවැනි බෙනඩික්ට් ප්‍රතිකාරකයක් ඔක්සිකරණයට ලක් කරන්න පුළුවන් සීනි වර්ග වලට කියන්නේ අපි ඔක්සිහාරක සීනි කියලා.
ඔක්සිහාරක C. ඔක්සිහාරක C. එතකොට මොනොසැකරයිඩ් සියල්ලම ඔක්සිහාරක C. අපි ඩයිසැකරයිඩ් ගැන කතා කරනකොට මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩයත් ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩයත් ඒ දෙකත් ඔක්සිහාරක සීනි ගණයට වැටෙන්නේ. එහෙනම් ඒ ඩයිසැකරයිඩ් දෙකත් අපිට හඳුනා ගන්න පුළුවන් බෙනඩික්ට් ප්‍රතිකාරකයේ මගින්. අපි එතකොට බලමු ඒක. දැන් මෙතෙන්දි පුතේ ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම. එහෙම නැත්නම් මොනොසැකරයිඩ් හඳුනා ගැනීම. කරන්නේ මේකයි ක්‍රියාකාරකම. අපි නලයකට ගන්නවා මොනොසැකරයිඩ් ද්‍රාවණය. ජලයේ දිය කරලා අපි හිතමු ග්ලූකෝස් ටිකක් ජලයේ දිය කරලා ද්‍රාවණයක් හදාගන්න. ග්ලූකෝස් ටිකක් ජලයේ දිය කරලා ද්‍රාවණයක් හදාගෙන මේකට එකතු කරනවා බෙනඩික්ට් ප්‍රතිකාරකය. බෙනඩික්ට් ප්‍රතිකාරකය ස්වල්පයක්. ස්වල්පයක් එකතු කරලා මොකද කරන්නේ? එහෙම එකතු කරාම මේ බෙනඩික්ට් කියන ප්‍රතිකාරකය නිල් පාට. දැන් ග්ලූකෝස් ද්‍රාවණය අවර්ණයිනේ. ඒතර බෙනඩික්ට් දැම්මම මේක නිල් පාට. ඊට පස්සේ මේක රත් කරනවා. රත් කිරීම. රත් කරනකොට මුලදී තිබුණේ නිල් පාටනේ. මේ නිල් පැහැය හොඳට මේ නිරීක්ෂණය කරමින් රත් කරනවා. පරීක්ෂණ නලාලුවකින් අල්ලගෙන රත් කරනකොට නිල් පාට ඉක්මනින්ම කොළ පාට. කොළ පාට ඊළඟට කහ පාට. කහ පාට ඊළඟට තැඹිලි පාට. අවසානයේ මේ තැඹිලි පාට ගඩොල් රතු අවක්ෂේපයක් බවට පත් වෙනවා. අපි අවක්ෂේපයක් නිසා මේ පහළට ඊතලයේ ගහලා පෙන්නනවා. මෙන්න මේ වර්ණ විපර්යාසය සිදු වෙලා ඒ කියන්නේ වර්ණ ශ්‍රේණියක් මෙතන වෙනස් වෙලා අවසානයේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා. එහෙනම් මතක තියාගන්න ඔක්සිහාරක සීනි හඳුනාගන්නේ ඒ ඔක්සිහාරක සීනි සහිත ද්‍රාවණයක් අරගෙන අපි බෙනඩික්ට් ප්‍රතිකාරකයෙන් ස්වල්පයක් එකතු කරලා රත් කරගෙන ගියොත් අවසානයේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා නම් ඒ කියන්නේ ඔක්සිහාරක සීනි තියෙනවා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් තියෙනවා. අපි කිව්වා මේ අපි දැන් ඊළඟ එකේදී කතා කරන්නේ මේ පාඩමේ පාර්ට් 3 යටතේ ඩයිසැකරයිඩ් පිළිබඳ. ඒ ඩයිසැකරයිඩ් දෙකකුත් මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මෝල්ටෝස් අනිත් එක ලැක්ටෝස්. ඒ දෙකත් ඔක්සිහාරක සීනි විදිහට සලකනවා. හැබැයි ඒවා ඩයිසැකරයිඩ්. මොනොසැකරයිඩ් හැම එකක්ම අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඩයිසැකරයිඩ් අතරින් ඩයිසැකරයිඩ් දෙකකුත් මේ බෙනඩික්ට් ප්‍රතිකාරකයේ මගින් හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් ඔන්න අපි අද මොනොසැකරයිඩ් පිළිබඳ කතා කරා. මොනොසැකරයිඩ් වර්ග 3ක් තියෙනවා. ඒ මොනොසැකරයිඩ් වර්ග 3 තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. මේ මොනොසැකරයිඩ් අපි සරල සීනි හෙවත් ඔක්සිහාරක සීනි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සියලුම කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකක විදිහට ක්‍රියා කරන්නේ මේ මොනොසැකරයිඩ්. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඩයිසැකරයිඩ් පිළිබඳ කතා කරනවා. ආයිබෝවන්.